හොඳයි අපි සූදානම් වෙන්නේ මේ වෙලාවේ තවත් විශේෂිත පැයක් ඔබත් එක්ක කතා බහ කරන්නට විශේෂිත පුද්ගලයෙක් එක්ක. දැන් අපි වැඩසටහන ආරම්භයේදී අපි සඳහන් කිරීමක් කරා දැන් සමහර වෙලාවන් වලට අපි වැලන්ටයින් දිනය පිළිබඳව දන්න තරම්වත් ඒ පිළිබඳව සොයන පිරිස් ඉන්න රටක ඒ පිළිබඳව ක්‍රියා කරන පිරිස් ඉන්න රටක අපි කම්කරුවන් කම්කරු දිනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති පිරිසකුත් අපේ රටේ ඉන්නවා. ඒව මට නැහැ කියන්න බෑ. අපි සමහර ලාවට අපි හරි දේවල් පිළිබඳව සොයාගෙන යාම අයිතින් වෙනුවෙන් හරියට පෙනී සිටීම පිළිබඳව කතා බහ කරද්දී එතන ගැටලුවක් තියෙනවා. දැන් අපි අද දවසේ සූදානම් වෙන්නේ මේ කම්කරු දිනය පිළිබඳ කතා බහ කරනකොට වර්තමානයේ ඇතුලේ කම්කරුවා ඉන්න තැන වර්තමානයේ ඇතුලේ ඇගේ ජීවිකාව කොයිතරම් දුරට කොයිතරම් දිශානතියකට යොමු වෙලා තිබෙනවද කියන කාරණාවන් පිළිබඳව අපි කතා බහ කරන්නට ජනතාවක් විදිහට පොදු ජනතාව විදිහට අපි මේක සමරන්න ඕන විධික්‍රමයන් කිහිපයක් තිබෙනවා. මේක සංවේදීව ගෞරවාන්විතව සමරන්න ඕන දිනයක්. අද මේ සමහර අයගේ දේශපාලන න්‍යාය පත්‍රයන් වලට යටත්ව සිදුවන දිනයක් බවට පත් වෙලා තියෙනවා පහුගිය කාල සීමාවන් අපි ගත්තොත් එහෙම. ඒ කොහොමනත් අපි කම්කරුවා කියන තැනේ ඉඳන් එයා කොහොමද හෙට දවස එයාට මොන වගේ තැනකට යාමට පුළුවන්ද? සුබවාදී වෙන්න පුළුවන්ද? මොන වගේ දෙයක් එයාට අනාගතයේ උදා වෙවිද? අපි මේ කියන කරුණු කීපයක් යවත් කාලින කරුණු කීපයක් පිළිබඳව කතා බහ කරමු. අපි සූදානම් වෙනවා ඒ පිළිබඳව කතා බහ කරන්නට රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරල් ආචාර්ය රංග කලන්සූරිය මහත්මයා අපි සම්බන්ධ කරගත්තා මේ පිළිබඳව කතා බහ කරන්නට. අයබෝවන්. සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. හොඳයි. මේ අපි ආරම්භයක් විදිහට මේ සඳහන් කිරීමක් කරමු. අද වන විට ඔබතුමා දකින කම්කරුවා කොතනද ඉන්නේ? කම්කරු දිනය 19 සියවසේ වගේ ආරම්භ වෙලා පැය 8 රාජකාරී වැඩමුළුය තමයි මේක සංකේතවත් වෙන්නේ ජයග්‍රහණය දිනපු එක. 19 වෙනි සියවසේ ගත්ත ජයග්‍රහණයි අද 21 වෙනි සියවසේ මේ ඩිජිටල් තාක්ෂණයේ යටතේ කම්කරුවාගේ අයිතිවාසිකම් අතර ලොකු වෙනසක් නැහැ. ඒක එතන මම දකින්නේ මේ අයිතිවාසිකම් සහ rights and responsibilities කියන්නේ අයිතිවාසිකම් සහ වගකීම් වල ලොකු වෙනසක් නැහැ. නමුත් අපි මම හිතන්නේ කම්කරුවා කියන කොන්ටෙක්ස්ට් එක සන්දර්භය අද වෙනස් වෙලා තියෙනවා. කම්කරුවා ඉන්නේ මොන තැනකද? කම්කරුවා මේ විශේෂයෙන් මේ දිනේ සමරන්නේ මොන වාතාවරණයකද කියන ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ ආරම්භුනේ එතන නෙමෙයි. එහෙම ආරම්භ වුණාම අද ඒ කම්කරුවා ඒ විදිහටම මේ දිනේ සමරනවාද? ඔහුගේ වපසරිය කොහොමද? ඇමරිකානු කම්කරුවෙක් ගැන හිතන්නකෝ. අද අපිට වඩා හොඳට ඒගොල්ලෝ ඉන්නවා ඇතිනේ. එතකොට අපි මේ සැමරීමේ අයිතිය සහ ඒ අවශ්‍යතාවය පිළිගන්නවා. නමුත් මං හිතන්නේ ඊට වඩා එහා ගිය විශේෂයෙන් ලංකාවේ අද මේ වෙනකොට අපිට හිතන්න සිද්ධ වෙලා තියෙනවා ඊට එහා ගිය දෙයක්. කම්කරුවාගේ අනාගතය ගැන, කම්කරුවා කොහොමද ඔහුගේ අවම ජීවිකාවවත් රැකගන්නේ කියන එක කාරණය ගැන. දැන් ලංකාවත් කම්කරු දිනේ සමරුවන්නේ එක විදියට. අපිට මතකයි 80 ගණන් වල මැද අපිත් ඔය පාසල යන කාලේ ජය ජයවර්ධන මහත්තයා ඉන්දියානු නළුනිලියෝ ගෙනල්ලා ගායිකාව ගෙනල්ලා ගෝල් ෆේස් පිටියේ පුරවලා තමයි කම්කරු දිනේ සමරන්නේ. එතුමත් බිම වාඩි වෙලා වේදිකාවේ ලතා මංගেশකර්ලා පවා ආපු කාලයක් තිබුණා මට මතක විදියට. මේ කම්කරු දිනේට. එතුමා විශ්වාස කළේ ජය ජයවර්ධන මහත්තයා විශ්වාස කළේ කම්කරුවා මේ අවුවේ වේල ආපහු පෙළපාලි යන්න ඕනේ නැහැ. ඌ විනෝද කරමු එදාට කියලා විශාල මම හිතන්නේ දවසෙන් භාගයක් විතර සංගීත සංදර්ශනයක් තියෙනවා. ඒ වගේ සමරූප කාලෙකුත් තිබ්බා මේ දිනේ. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ අපිට මතකයි බොහොම අලංකාර පෙළපාලි යනවා. අද ඔබට මොනවද දකින්න පුළුවන් කොළඹ මේ කම්කරු දිනේ සැමරීම? මට හිතෙන විදිහට ප්‍රධාන පක්ෂ සියල්ලක්ම මූලික මේ දින සැමරුම් වලින් අයින් වෙලා. සමහර පක්ෂ වල ඊට බහින්න බෑ. සමහර පක්ෂ නායකයින් ඊට බහින්න බෑ. පක්ෂ විදියට කම්කරුවා ලඝු කිරීම මම හිතන්නේ මේ දිනෙන් පස්සේ ඉවරයි මේලා මේ රටේ. ආපහු ගන්න පුළුවන්ද කියලා මට හිතන්නේ. මොකද
කම්කරු අයිතීන් කියනවා පක්ෂ වලට ලඟු වෙන්න විදියක් නැහැ නේ. කම්කරුව කොහෙත් ඔහුගේ අයිතිවාසිකම් සහ වගකීම් එකයි. නමුත් අද දවස වෙනකොට ඔවුන් පක්ෂ වලින් අයින් වෙලා ඔවුන් වෙන විදියකට සමරනවා වෙන්න පුළුවන්. හැබැයි සාම්ප්‍රදායිකව පක්ෂ විසින් සමරපු මේ දිනය අවලංගු වීගෙන යන හැඩක් මට පේනවා. අද ඒක අපිට හොඳට පේන්න තියෙනවා. ඒ කියන්නේ දේශපාලන න්‍යාය පත්‍ර වලින් දැන් බැහැල වෙනවා. දැන් කම්කරු අයිතින් වෙනුවෙන් ඉන්න පුළුවන් වාතාවරණයක්. කම්කරුවට විතරක් නෙමෙයිනේ. කාටත් දේශපාලන න්‍යාය පත්‍රය දැන් එපා වෙලානේ තියෙන්නේ. ඒක අපිට කම්කරුව වෙන් කරලා අඳුන ගන්න බෑ එතනදී. මේ රටේ සමස්තයක් විදියට දේශපාලන න්‍යාය පත්‍රය කියන වචනේම දැන් මිනිසුන්ට එපා වෙලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ ජාතික න්‍යාය පත්‍රයක් කියන්නේ. රටට ජාතික න්‍යාය පත්‍රයක් ඕනේ, නැෂනල් ඇජෙන්ඩා එකක් ඕනේ මොහොතක්. එතකොට මං හිතන්නේ අපිට පුළුවන් වෙයි කියලා කම්කරුවව මේකෙන් වෙන් කරලා, හැබැයි කම්කරුවට බලපාන ප්‍රශ්න තියෙනවා. ඉදිරි අවුරුද්ද ඇතුළත අපි ඒ ගැන කතා කරමු. කම්කරුවන්ට විශේෂයෙන් කම්කරුවන්ට මේ රටේ එදිනෙදා වේල හම්බ කරගෙන කන කම්කරුවට වෙන විශාල ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒකට සූදානම් කිරීමට තමයි මං හිතන්නේ අද මේ දිනේ වෙන් කරන්න වෙන්නේ අපිට. ඉදිරියට සූදානම් කරන්න. ඔබතුමා මේ සඳහන් කරන විදිහටම දැන් අපි කතා කරොත් එimhe එදා 1886 දී මේ කම්කරුවන් එළියට බැස්සේ කතා කරන්න තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා. අතත් කිසි වෙනසක් නැහැ. අවුරුදු දෙකක් පුරාවට කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක අපිට රැකියාව අහිමි වුණා. විශේෂයෙන්ම කම්කරුවන්ගේ රැකියාව අවස්ථාවන් බොහොමයක් අහිමි වුණා. මේ වෙනකොට රටේ පවතින තත්ත්වයන් එක්ක තවත් රැකියාව අවස්ථාවන් අහිමි වෙලා තියෙනවා. එදා තිබුණු තැනයි අද තියෙන තැනයි අතර ලොකු වෙනසක් නැහැ නේද? අයිතිවාසිකම් මොන වෙනසක් නැහැ. හැබැයි ඔය ඔබතුමිය කියපු හේතු කාරණයට විවිධ කාරණාවනේ. කොවිඩ් වසංගතය කියන්නේ ඒක සෞඛ්‍යමය ප්‍රශ්නයක්, ඒක වසංගතයක්. නමුත් ලංකාවේ ගොවියත් කම්කරුවෙක් විතර අපි ගත්තොත් ලංකාවේ ගොවියා පහුගිය අවුරුදු දෙක ඇතුළත අර ගහින් වැටිච්ච මිනිහට ගොනා යන වැඩේනේ ගොවියට උනේ. කියන්නේ කොවිඩ් වසංගතය නිසා ගොවියට කුඹුරට යන්නත් බැරි වුණා. ලොක්ඩවුන් නේ. එතකොට එයාට කුඹුරට යන්නත් බෑ. කුඹුරු වැඩ කරගන්නත් බෑ. සියල්ල ලොක්ඩවුන් වුණානේ. හැබැයි අපිට මේක ඉස්සරහට අරන් එන්න ඕනේ නෑනේ. මොකද ගිය වසරවල් දෙකේදීත් අපි මැයි පෙළපාලිය නැත්තම් මැයි දිනේ සැමරුවා. යම් ප්‍රමාණයකට. ඒ කාල වකවානුවේදී ඒ වසරේ තිබ්බ අභියෝග ටික ජය ගන්න, කම්කරු දිනේ දවසේදී ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න අපිට යමක් තිබුණා නම් හැබැයි මැයි දිනේ 2000 ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙන් බොහොම සරලව තිබුණේම නෑ වගේ නේ. අර අපි ලොකුවට කොවිඩ් පැතුරුණු කාලේ තියන්න අමාරු වුණානේ අපිට. සමරන්න බැරි වුණා. ඇත්තරම ගිය අවුරුදු දෙකම හරියකට මැයි දිනයක් සමරන්න බැරි වුණා ලංකාවේ මේ කොවිඩ් වසංගතය නිසා. නමුත් අයිතිවාසිකම් පැත්තෙන් බැලුවොත් ඔය කියන තර්කය හරි. තාම තියෙනවා. 1980 ගණන් වල තිබිච්ච ප්‍රශ්න තාම අදත් තියෙනවා කම්කරුවන්ට. නමුත් වෙන විදියකට නෙක තියෙන්නේ. එදා උනේ හාම්පුතා විසින් හුරා කෑපු සංස්කෘතියක තමයි මේ පැයට ඉල්ලුවේ. පැය 16ක් තිබිලා හාම්පුතා හුරාම් කරන නිසා පැය 8ක් කිල්ලුවා. ඉල්ලලා එළියට බැස්සා. දැන් එහෙම නෙමෙයි දැන්. අද තත්ත්වයේ වාතාවරණය වෙනස්. අද තියෙන්නේ එහෙම හාම්පුතා විසින් හුරා කරන ප්‍රශ්නයකටත් වඩා අද තියෙන්නේ තියෙන දේශපාලන වපසරියෙන් කොහොමද බේරගන්නේ කියන. වෙන විදියක හාම්පුතෙක් අද ඉන්නේ. එතකොට ඒකෙන් බේරිලා කොහොමද තමුන්ගේ දැන් අර මං කියන් ආපු ගොවියාගේ ප්‍රශ්නේදී අපි දැනම මේ කොවිඩ් නිසා ගොවියට ගොවිතැන් කරගන්න බෑ කියලා ඒ ඇස්සේ තව පොහොර ප්‍රශ්නකුත් ඇති වුණා. ඇති කළා. එතකොට අර ගහින් වැටිච්ච මිනිහට ගොනා යනවා. අද වෙනකොට 45කින් 50කින් අස්වැන්න අඩු වෙලා තියෙනවා. ඒතර ගොවියගේ අයිතිය ගැන අපි කොහොමද කතා කරන්නේ? මේ මනුස්සයා දිවිනහ ගන්න හදනකොට. රුපියල් 500කටත් වහල් කිලෝයක් යයිනේ අඩු ගානේ තව මාස දෙක තුනක් යනකොට. දැන් කම්කරුවට තියෙන ප්‍රශ්නේ ඕකනේ. කම්කරුවගේ වැටුප වැඩි උනේ නෑනේ. ඒකට අපි දවසෙක ගුලිය ගන්න කම්කරුවෙක් ගැන හිතන්නකෝ. රුපියල් 3000ක් 3500ක් 4000ක් ගන්න කම්කරුවේ පරිප්පු ටිකයි හාල් ටිකයි සීනි ටිකයි ගත්තාම මේක පඩි ඉවරයි. ගන්න මේ වෙතනේ. ඒකට අර පැය 8ට වඩා අද තියෙන ප්‍රශ්නේ ජීවත් වීමේ ප්‍රශ්නේ. කම්කරුවට. ඔක ඉස්සරහටත් තියෙයි. ඔක ඉස්සරහට තව දරුණු වෙයි. අපිට ඒක පේන්න තියෙනවනේ. ඒ කියන්නේ මේ තාක් කම්කරුවන් වෙනුවෙන් සෙතක් සැලසීමවලම නැද්ද? ඒ කියන්නේ සෙතක් කියන එකක් යහපතක් කියන එකක් වෙලාම නැද්ද? සන්දර්භයක් ඇතුලේ ලොකු වෙලක් වෙලා තියෙනවා. පැයට ලැබිලා තියෙනවා. කම්කරුව අයිතීන් තියෙනවා. කම්කරුවන් වෙනුවෙන් මුසාවි තියෙනවා. අයිතීන් ලැබිලා තියෙනවා. නමුත් මම මේ කියන දේ අභියෝග වෙනස්. එදා තිබුණු අභියෝගේ නෙමෙයි අද තියෙන්නේ. මං හිතන්නේ කම්කරුවන් ගැන මීට වඩා දවසක් වෙන් කරලා නෙමෙයි අපිට ලබන අවුරුද්දම වෙන් කරන්න වෙයි. මම දැක්කා මහ බැංකුව අධිපතිතුමා අර අන්තිමට තිබ්බ
ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියන්නේ අඩු ආදායම් ලබන පිරිසට සතක් සලසන්න ඕනේ කියලා. කවුද මේ අඩු ආදායම් ලබන පිරිස? ඔය අපි කතා කරන කට්ටිය. කම්කරු. ඒ මිනිස්සුන්ට කන්න ටික දෙන්න ඕන. අයිතින් කතා කරමු. හැබැයි දැන් බඩගිනි මියන එක නවත්තන්න ඕන. දැන් මේ කම්කරු දිනය පිළිබඳව කතා කරනකොට මයි පළවෙනිදා ඔබේ දින දර්ශකයේ නිවාඩු දවසක් කියලා තමයි බොහෝ දෙනා හිතන්නේ. එදාට නිවාඩු හැම කෙනාගේම යම්කිසි විදිහට විවේකයක් හම්බෙන කාලයක්. හැබැයි කවුරුත් දන්නේ නැහැ මේ දවසේ තියෙන වෙනස මොකද්ද? විශේෂත්වය මොකද්ද? නැත්නම් අපේ සූදානම මොකද්ද? අපි මොනවද ඉල්ලන්නේ? සූදානම් වීම පිළිබඳව කතා කරන කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ සූදානම් වීම කොයි වගේ විය යුතුද? දිනේට අද දිනේ උනත් මේක කලින් අපිට කතා කරන්න තිබුණත් අපි කියනවා තාමත් පරක්කු නැහැ. ඕකට මම ඇත්තටම දිනයක් වෙන් කරනවාට නම් ඒ තරම් මම පුද්ගලිකව කැමති නැහැ. කම්කරුවන් වෙනුවෙන් දිනයක් වෙන් කරලා අර අම්මා තාත්තා වෙනුවෙන් දිනයක් වෙන් කරන්නේ. එදාට වඳිනවා. ගුරුවරුන්ට දිනයක් වෙන් කරනවා එදාට වඳිනවා. මේවා අර ක්‍රොස් කටින් එදා හැමදාම විය යුතු දේවල්. කම්කරුවාගේ සුබ සාධනය කියන එක. ඔය ඔබ කියන කතන්දරේ හරි මීට අවුරුදු 25කට 30කට විතර කලින් බාලාතම්ප මහත්තයලා ඉන්න කාලේ කම්කරු දිනේ කියලා විශාලයට සූදානම් වෙනවා. දේශපාලන පක්ෂ හොඳට තියෙන කාලේ. ඉතාලම ලොකුට මේ දිනේට සූදානම් වෙනවා. එතන එදාට තමයි කම්කරුවන්ගේ සැමරුම් දිනේ කියලා මිනිස්සු කිව්වේ. නමුත් මේ තාක්ෂණ යුගයත් එක්ක මේ ඔක්කොම වෙනස් වෙලා. මේ ඔක්කොම වෙනස් වෙලා දැන් මේක තවත් දවසක් විතරයි නිවාඩු දවසක් විතරයි. නිවාඩු දිනයක් බාටපත්. ඒක වරදක් කියන්න බෑ. සියලු දේ වෙනස් වෙනවනේ මේ ලෝකේ. අනිත්‍ය ස්වභාවය ඉතින් හැටිනේ ඒක. ඉතින් අහන්නකි දැන් අප්‍රේල් මාසයේ උද්දමනය 29.8ක් බවට පත් වෙලා තිබෙනවා. අපි අද එතනක ඉන්නේ. දැන් මේ මිනිස්සු කොහොමද තමන් හෙට දවස ජීවත් වෙන්නේ? දැන් ඔය කියන විදිහට කම්කරුවන්ට හරි කම්කරු දිනේ හරි දිනයක් පිළිබඳ දැන් අද දවස පිළිබඳව අපි නිකන් කතා බහ කරලා අද දවසේ මේක ඉවර කරලා ඇති වැඩක් නැත්නම් හෙට දවසේ මේ අය කොහොමද ජීවත් වෙ යුතුද? උද්දමනය වැඩි වෙලා තිබෙනවා. මේ අයගේ හෙට දවසේ මොන වගේ තත්වයක් මෙයාට උදා වේවිද? දැන් මම ඒකයි ආරම්භයේදීම කිව්වේ අපි මේ ඉදිරියට එන මාස කීපය කම්කරුවා විශේෂයෙන් අපි අද කම්කරුවා ගැන කතා කරන අද කීවර්ඩ් එක කම්කරුවානේ. කම්කරුවා විතරක් නෙමෙයි මේ රටේ සමස්ත ජනතාවම සූදානම් කරන්න වෙනවා. පටිතද කරගන්න. අපි ওই වචනේ අහලා තියෙන හුඟක් දේශපාලන ආණ්ඩු කාලේ. නමුත් ඇත්තටම පටිතද කර ගැනීම එන්නේ දැන්. ඒ කියන්නේ කවුරු ආණ්ඩුව බාරගත්තත් සක්‍රදේවියෝ බාරගත්තා අපිට නවත්තන්න බෑ. ලබන ඊළඟ සති කීපය ඇතුළත රට නැවතී. ඒක ඔබත් ඇතුළුව සියලුම මාධ්‍ය නාලිකා එක්කහු කරලා මහ බැංකුව අධිපතිතුමා ඇතුළු පිරිස පවත්වපු සාකච්ඡාවේ මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලිවම කිව්වා. රට තව ආඝාතයට යනවා. ඒක මේ මාසේ අග වෙනකොට වෙන්න පුළුවන්. එතකොට රට නවතිනවා කියන එක තේරුම මොකක්ද? සියල්ල මේ ඔක්කොම නවතිනවා. channel උත් ඉතින් TV screen එක කළු වෙයි. ඔක තව සති කිහිපයක් තියෙන්න පුළුවන්. ඒකට අපිට තාම අනාවැකි කියන්න බෑ. නමුත් ඒක වෙන බව පැහැදිලියි. එතකොට අපි කොහොමද රට සූදානම් කරන්නේ? රට ගිනි ගොඩක් බවට පත් නොවි රට කොහොමද මේ කියන తত্ত্বය ලංකාවේ විතරක් ඇති වෙච්ච දේවල් නෙමෙයි. ලෝකේ ඕන තරම් රටවල් වල මේ කියන తত্ত্বය ඇති වෙලා තියෙනවා. ආර්ථිකය කඩා වැටෙනකොට ඒ ආර්ථික ප්‍රශ්නය මූල්‍ය ප්‍රශ්නයක් වෙනවා. කියන්නේ ආර්ථිකය කළමනාකරණය නොකළාම සල්ලි නැති වෙනවා මූල්‍ය ප්‍රශ්නයක් වෙනවා. ඒ මූල්‍ය ප්‍රශ්නයෙන් එනවා දේශපාලන ප්‍රශ්නය. දැන් අපි ඉන්නේ එතන. මේ දේශපාලන ප්‍රශ්නය සමාජීය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම වෙන්න පුළුවන්. හැබැයි මේ දේශපාලන ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ වෙන්නේ මේක හියුමැනිටේරියන් ක්‍රයිසිස් එකක් කරනවා. මානුෂීය ප්‍රශ්නයක් බවට පත් වෙන මිනිස්සුන්ට කන්න නැහැ, බෙහෙත් නැතුව මැරෙනවා, ඒ වගේ දේවල් වෙනවා. දැන් අපි තාම ඉන්නේ දේශපාලන ප්‍රශ්නේ. අද මේක කළමනාකරණය කරගත්තොත් අර අපි දුක් විඳින්න තියෙන කාලේ අඩු වෙනවා. අපි කොහොමද කළමනාකරණය කරගන්න ඕනේ? ඒක ඉතින් දේශපාලන අධිකාරී වගකීම. ස්ථාවර ආණ්ඩුවක් නිල්ලන්නේ IMF එක. IMF එක නොකිය කියන්නේ. IMF විතරක් නෙමෙයි අලුතෙන් පත් වෙච්ච මහ බැංකුව අධිපතිතුමා පැහැදිලිවම කිව්වා මේ රට ගොඩ ගන්න පුළුවන්.
අපි ඒක කරමු. හැබැයි ස්ථාවර ආණ්ඩුවක් ඕනේ. මේ කියන තරම් ලේසි නැති නිසාද මේක තාම වෙන්නේ නැත්තේ. මොකද ඒකට හේතුව හැම දේශපාලකයෙක්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරියට එකතු කරනකොට ඉස්සරහම තියෙන කම්කරුවන්ට නිසි තැන. නැතිනම් යම්කිසි විදිහට හොඳ වාතාවරණයක්, හොඳ ආර්ථික තත්ත්වයක් ගොඩනගනවා කියන එක. හැමෝගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒක සඳහන් වෙලා තිබුණත් ඒ තාමත් අපිට මේක කරගන්න බැරි. ඒ කියන්නේ හොඳ යෝජනා තිබුණාට ස්ථිර කරගන්න විදිහක් නැද්ද? නැත්නම් මේකට හොඳ සංකල්පයක් නැද්ද? මේක ඉදිරියට ගෙනියන්න ඕන යම්කිසි විදිහට හොඳ අදහස් නැද්ද? මොකද්ද මෙතනම අපි තාමත් ඉන්නේ? අර හැමතැනම කියන කෝකටත් අයිලේ වගේ මටත් කියන්න වෙන්නේ අවුරුදු 74 හිටපු ඔක්කොමල් එකයි කියන එක තමයි. මේ හැබැයි ඒකට දේශපාලඥයන්ට පමණක් දොස් නැගීම මම එකඟ නැහැ. එහෙනම් කවුද වෙනස් කරන්න ඕන උතන? නෑ උතන දේශපාලඥයන්ට අපි බොහොම පහසුවෙන් ඇඟිල්ල දික් කරනවා. හැබැයි ඒ වගේම නිලධාරීනුත් වග කියන්න ඕනේ. සිවිල් සමාජයත් වග කියන්න ඕනේ. මේ රටේ පූජ්‍ය පක්ෂයත් වග කියන්න ඕනේ යම් තාක් දුරකට. අපි දැන් පේනනේ ආණ්ඩුපත් කරන හැටි ඒ ඔක්කොම දායක වෙනවා. සමස්ත සමාජයේම කුණු වෙනකොට අපිට අපි එක කට්ටියකට විතරක් ඇඟිල්ල දික් කරනවා. මොකද වැඩිපුර පේන්නේ ඒගොල්ලෝ නිසා. නමුත් අපි කවුරුත් අඩු වැඩි වශයෙන් මේකට දායක වෙලා තියෙනවා. මල් වට්ටියට හැමෝම අත ගහනවා. කවුරුත් අත ගහනවා. අඩු වැඩි වශයෙන් කලාකරුවෝද, පූජ්‍ය පක්ෂයේද, හැම කෙනාම මාධ්‍යයේද අත ගහනවා. ඔක්කොම අත ගහලා පස්සේ හැබැයි ලේසින් අල්ලගන්න පුළුවන් ඉන්නවා. ලේසින් අල්ලගන්න පුළුවන් මෝරෙක් ඉන්නවා. ඒ මෝරාව අල්ලගෙන තඩි බානවා ඊට පස්සේ. ඇත්තටම බලනවා නම් මේ කවුරුත් ඒකනේ අපි ඔක්කොම එකට විඳින්නේ දැන්. අන්තිමට මල් වට්ටියට අත ගහපු අයත් නැහැ, සාදු කීපු අයත් නැහැ. නෑ අන්තිමට අහුවෙන්නේ අර දේශපාලඥයා. ඒක දේශපාලඥයාට ලොකු කොටසක් ඇති. නමුත් දේශපාලඥයන්ට පමණක් හොරකම් කරන්න බෑ. රාජ්‍ය නිලධාරීන් නැතුව කොහොමද ඒක කරන්නේ? ඒ හින්දා මේ මොකද මේ සහය නැත්තම් කරන්න බෑ. මමත් රාජ්‍ය සේවයේ හිටපු නිසා මම මේ කියන්නේ. ඒ හින්දා මේ වැඩි තනියෙන් කරන්න තනියෙන් එකාතින් අප්පුඩි ගහනවා වගේ වැඩක් ඕක. කවුරුත් පොදුවේ තමයි කන්නේ. දැන් කම්කරුවන්ගේ අනාගතය පිළිබඳව හරි දැක්මක් එයාට දැන් නැති වේවිද කියන විදියට. දැන් මේ යන විදිහට එයාගේ ජීවිතේ කළුතිරයක් ඒවිද? දැන් මේ රට පැමිණලා තිබෙන තත්ත්වය මේ අගාධයක මේ කළුතිරයේද දැන් එයාලට දකින්න තියෙන රිදී රේඛාව නැහැ කියලාද කම්කරුවන්ට විතරක් ලොකු කරන්න බෑනේ. සමස්ත ජනතාවට. මට නම් මේක රිදී රේඛාවක් පේනවා. මේ අවස්ථාව. මේක හොඳ අවස්ථාවක්. අර රීසෙට් බටන් එක ඔබන්න. අපේ ෆෝන් වල ලැප්ටොප් වල එහෙම තියෙනවා රීසෙට් බටන් කියලා. ඒ කියන්නේ ඒක කරප්ට් වෙලා වෛරස් ඇවිල්ලා මුකුත්ම කරගන්න බැරුව ස්ටක් වෙලා උතුනම අපි කරන්නේ රීසෙට් බටන් එක ඔබනවා. එතකොට මොකද වෙන්නේ? සිස්ටම් එක ආයි මුලින්ම පටන් ගන්නවා. ඉතින් ලංකාවේ කම්කරුවන් ඇතුළුව සමස්ත සිස්ටම් එකම දැන් අපි උත්සාහ කළානේ ඔරකල් සිස්ටම් එකක් ගේන්න. අන්තිමට උනේ ගෙදර ගෑස් ලිපත් ගිහිල්ලා දර ලිපක් ආපු එකනේ උනේ. ඒ කියන්නේ ඒ ක්‍රමෙත් හරියන්නේ නැහැ කියන එක ඔප්පු වෙලා තියෙනවා. දැන් හැබැයි දැන් ගෝල්ඩන් ඔපචුනිටි එකක් ස්වර්ණමය අවස්ථාවක් රීසෙට් බටන් එක ඔබා ගන්න. ඒ කියන්නේ මේ සියලුම මම අර කියපු හැම තලයක්ම හරියට හරි ගස්ස ගන්න. කම්කරුවා පොඩ්ඩක් අමතක කරමු. කම්කරුවගේ දරුවා ඉස්කෝලේක දාගන්න පුළුවන්. විදුහල්පතිට පගාව නොදී හොර සහතික හදන්න නැතු. විදුහල්පතිවරයා කීයක් ඉල්ලනවද දැන් පගාව? මේ රටේ අනාගතය හදන ළමයෙක්ගේ ඉස්කෝලයක් ගන්නනේ මේ කතා කරන්නේ අපි. කොළඹ ඉස්කෝලේකට දානවා හොර සහතික කොච්චර හදනවද? ඩොනේෂන් කියලා කීයක් ගන්නවද? ඩොනේෂන් නැතත් කෙලිම පගාවිල්ලන විදුහල්පතිවරු ඉන්නවනේ. ඇයි අපි මේවා දැන් කතා කරන්න වෙලාව දැන්? අපි එක පවුලක් ගැන විතරක් කතා කරන්න එපා. කුණු වෙලා තියෙන සමස්ත සිස්ටම් එක. ළමයිගේ අධ්‍යාපනය හිතන්න උපැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා ජීවිත කාලේ අපි මොන තරම් නිලධාරීන්ට පගාව දෙනවද? ඒ දේශපාලඥයෝ මෙම කෑ ගහලා හරි ගෙදර ඵලයන් කියලා go home කියලා ලෝ ගන්න පුළුවන්. අර නිලධාරීන් ලෝ ගන්න බෑ පෙන්ෂන් ගන්නකම්. හොරකම් කර ඉන්නවා. යන්නකෝ කස්ටම් එක දේශීය ආදායම් සුරාබදු ඔය හැමතැනම යන්න ගිහලා පොඩ්ඩක් බලන්නකෝ මොන තරම් දූෂණ තියෙනවද කියලා. මේව ප්‍රසිද්ධිය කතා කරන්න ඕනේ. කතා කරලා දැන් අර රීසෙට් බටන් එක ඔබා ගන්නවා. නැත්තම් මේක හදන්න බෑ. අපි මේ හොඳයි එක ඉලක්කයක් තියෙන එක කට්ටියට කෑ ගහනවා. හැබැයි අනිත් අයත් තේරුම් ගන්න ඕනේ. ඒ හැන්දෙම තමයි බෙදන්න වෙන්නේ කියලා. යටින් ඉඳන් නෙමෙයි උඩට යනවා. දැන් ඔබතුමා කියන විදිහට මේ උඩ කට්ටිය හැදිලාද පල්ලෙහාට සිස්ටම් එක හදන්න. ඒක දෙපැත්තටම වෙන්න ඕනේනේ. සාමාන්‍යයෙන් අර
කතාවක් තියෙන්නේ එක්කෙනෙක් හිටගෙන කරනකොට අනිත් එක්කන දුව කරනවා කියලා. ඒකනේ මේ වෙලා තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් දැන් අපි ඔය පාර්ලිමේන්තුවේ අපි කියන විගණනය മന്ത്രിවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඇත්තටම කිව්වොත් හොරකම් කරන එක්කෙනා විගණනය වෙන හොරකම් කරන්නේ නැහැ නේ. ඒකනේ බය නැතුව කියන්නේ අපි ඔඩිට් කරලා බලන්න අපි හොරකම් කරලා තියෙනවද කියලා බලන්න. ඒකනේ බය නැතුව කියන්නේ ඒක. හොරකම් කරන එක්කෙනා ඔඩිට් කරන වෙලාව ඉස්සලා හොරකම් කරනවද? පිස්සුද? එහෙම කොහොමද වෙන්නේ? එහෙනම් බය නැතුව කියත ඒක අපි ඔඩිට් කරලා බලන්න කියලා. නමුත් ඒවා සිම්බොලික්. ඒවා සංකේතාත්මකයි. මොකක් හරි සිස්ටම් එකක් තියෙන එක හොඳයි. එතකොට ඒවා ඇත්තෙන්ම පටන් ගන්න ඕනේ ඉහළින් ආදර්ශමත් වෙලා. එතකොට පොඩ්ඩක් දැන් මම අර කිව්වේ පටිතද කරගන්න කියලා. එතකොට ජනතාව ඇත්තටම මේ වෙලාවේ කම්කරුවොත් එක්ක ඔබ හිතන්න IMF එකේ දැන් අපි ඔක්කොම එකඟයිනේ ජනතා විමුක්ති ප්‍රමුණ NPP එකත් එකඟයි IMF එකට යන්න ඕනේ කියලා. අන්තර්ජාතික මූල්‍ය මුදලට අපි යන්න ඕනේ. වෙන කිසිම ගැළවීමක් අපිට නැහැ. එතකොට අපි එතෙන්ට ගියාම අපිට එනවනේ හරි අපිට දෙන්නම් දැන් ආජන්ටිනාවට එහෙම ආජන්ටිනාවගේ රටක 2002 ජනවාරි මාසේ මේ රට කඩා වැටුනහම මේ විදිහටම කඩා වැටුනහම හිතන්න සති දෙකක් ඇතුළත ජනාධිපතිවරු 5 දෙනෙක් පත් වෙනවා. ජනාධිපතිවරු 5 දෙනෙක් පත් වෙනවා සති දෙකක් ඇතුළත. මොනතරම් දේශපාලන අස්තරවද හිතන්නකෝ. පස්සේ පස්වෙනි ජනාධිපතිවරයා තමයි රට යම් ප්‍රමාණයකට ස්ථාවර කරන්නේ. කළාම ඒ අයට දෙනවා IMF එකෙන් 7.2 බිලියන්. ඒක 2002 7.2 බිලියන් දෙනවා රට හදන්න. රට හැදෙනවා. එතකොට IMF එකට යනවා නම් IMF එකෙන් කියන කොන්දේසි ටිකක් තියෙනවා. මේ කොන්දේසි වල දන්නවනේ අනිවාර්යෙන් මොනවද තියෙන්නේ කියලා. මොනවද තියෙන්නේ? පාඩු ලබන රාජදේපොළ පුද්ගලිකීකරණය කරන්න. නැත්තම් ලාභ ලබන්න නැත්තම් විකුණන්න. ඒ කියන්නේ වහලා දාන්න. රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කරන්න. මොනවා කිව්වත් ලංකාව විදිහට අපි එකඟ නොවන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි නිදහස් අධ්‍යාපනය අපි අත ගහන්න දෙන්නේ නැහැ. නිදහස් සෞඛ්‍ය අත ගහන්න දෙන්නේ නැහැ. ඒක අපේ ප්‍රතිපත්තියක් විදිහට නිදහසේ නම් අපි ආපු දෙයක්. ඒ දෙක අර අනිත් ඔක්කොටම අපිට එකඟ වෙන්න වෙනවා. ඒ කියන්නේ මම මේ නොකිය කිව්වේ අපි ඍජුව කතා කරමුකෝ. ඉදිරි මාස 6 ඇතුළත රස්සාවල් කීයක් නැති වෙයි මේ රටේ. ඒ කියන්නේ පටිතද කරගන්න කියන එක ඇත්තටම තද කරගන්න වෙනවා. තව එකක් තමයි බදු වැඩි කරන්න කියන්නේ. ඒක අපි දන්නවා දැන් ඒක ඇනවුන්ස් කළාම තියෙනවා. තව බදු වැඩි කරනවා. තව බදු වැඩි කරනවා කියන්නේ තව කොච්චර බඩු ගණන් කියලා කොච්චර යනවද? හිතන්නකෝ මේ ඉන්කම්පැටිබිලිටි එක. ඒ කියන්නේ බදු වැඩි කරනවා රස්සාවල් නැති වෙනවා. ඒතර කම්කරුවට මොකද වෙන්නේ? ඒකයි මම කිව්වේ කම්කරු දිනේදී අපි කරන්න ඕනේ. කම්කරුවා සහ සමස්ත රටම මානසිකව සූදානම් කරන්න ඕනේ. අපි ලොකු ආගාදයකට යන්න හදන්නේ. හැබැයි මිනිස්සු සූදානම් වෙයි. මට හිතෙනවා මිනිස්සු සූදානම් වෙයි යම් ප්‍රමාණයකට කැපකිරීම කරන්න. හැබැයි ඉහලින් ඒකට ආදර්ශයක් ඕනේ. දැන් එදා මේ කම්කරුවාගේ ශ්‍රමේනේ සූරා කෑවේ. එතකොට දැන් අද වන විට කම්කරුවගේ ධනය සූරා. දැන් කම්කරුවන්ගේ ජනතාවගේ ධනය සූරා කෑම කර ලක් වෙච්ච නිසායි අද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියන කාරණාව දැන් හැමෝම දන්න කියන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. එදා ශ්‍රමයේ වෙනුවෙන් පාරට බහැපු මිනිස්සු දැන් තමන්ගේ ධනය හොරා කාපු දේවල් කියන එක අපි සමහර මිනිස්සුගේ වචනෙන් වත්කම් ඉල්ලලා අද පාරට බැහැනේ තත්වයකට පත් වෙලා තිබෙනවා. මේ මොන දේ කරත් එදත් කම්කරුවන් තැළුණා පීඩාවකට පත් වුණා. අදත් පහළ පාන්තිකයන් තැලෙනවා පීඩාවකට පත් වෙනවා. අපි වචන වලින් මේවා ප්‍රකාශයට පත් කරනවා. හැමදෑමත් තැලෙන්නේ පහළ ඉන්න මිනිස්සු. මොකක් වෙනවද දැන් මේ මිනිස්සු හැමදෑමත් අපි හැමදෑම අනාගතය ඇතුලේ කියනවා විතරයි. මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. නමුත් ඒ මිනිස්සුන්නේ හැමදෑමත් පීඩාවටපත් වෙන්නේ. ඒ මිනිස්සු IMF සමහර විට ওই මිනිස්සු IMF කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව ඇති. දන්නේ නැහැ. ඔක තේරුමවත් දන්නේ නැතුව ඇති. උතෙන්ට ගියාම වෙන ප්‍රශ්න. ඔව්. අපි කියනවා IMF යන්න කියලා. ගියයින් පස්සේ තමයි මොකද IMF එකේ ප්‍රධානම කාරණා දෙක තමයි transparency and accountability. කියන්නේ පාරදෘශ්‍ය භාවයයි වගවීමයි. ওই වචන දෙක ආවම හොරකම් කරන්න බෑ. කොමිස් ගහන්න බෑ. සහ මෙතෙක් කල නටපු පිස්සු ඔක්කොම නවත්තන්න වෙනවා. දැන් ඡන්දේ දිනලා ආපු മന്ത്രിවරයා තමුන්ට අමාත්‍යාංශයක් ලැබුණාම මේ අමාත්‍යාංශයේ තියෙන දෙපාර්තමේන්තු ආයතන සංස්ථා ඔක්කොම ටික පුරවනවනේ. ආයතනයේ මේ තමගේ ආසනයේ අයගේ. ඒ නිසානේ වරායේ දැන් වැඩි සනක වැඩි.
අපි මාධ්‍ය ආයතන ගන්නකො රූපවාහිනී ගුවන්විදුලි සංස්ථා වගේ වයි දැන් එක්සස් නේ 500 600 වැඩි. ඔය මිනිසුන් අයින් කරන්න ඕනේ. ඕවා ඒවා ඉතා ඉක්මනින් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි වර්ක් ප්ලෑන් එකක් දෙන්න අපි මේ පියවර ගන්නවා කියන්නේ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල සෙනග වැඩි. ඒක විකුණන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ සෙනග අඩු කරලා මොකක් හරි ප්‍රතිසංස්කරණයට යන්න ඕනේ. ලොකු ඒවට යන්න ඕනේ. කවුද වෙන් තැලින්නේ? මම පොඩි ලස්සන කතාවක් කියන්නම්. මේ දැන් ඔබ ඇහුවාම මේ අන්තිමට මොකද මේ චක්‍රේ වෙන්නේ කියලා. රටවල් මං කියන ගොඩක් තියෙනවා මේකට උදාහරණ ගන්න පුළුවන්. මට එකපාරට මතක් වුණා ඔබ කියනකොට ෆිලිපීනය. ෆිලිපීනේ මාකෝස් ගැන අහලා තියෙනවනේ. අවුරුදු 21ක් මාකෝස් ජනාධිපතිතුමා ෆිලිපීනේ ජනාධිපතිකම් කළා. විශේෂයෙන්ම එයා හිටියේ 86 තමයි එයා අවසන් වුණේ ජනාධිපති කාලේ. ඒකත් ලස්සන කතාවක් මම ඉක්මනට කියන්න. එයාගේ අවසාන කාලේ විශේෂයෙන් 80 මුල දශකයේ ඉඳන් අන්තිම අවුරුදු 6 ඔහු කළේ අතිශය දූෂිත වැඩ. පාරවල් හැදුවා, කොන්ක්‍රීට් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා. ඒ ඔක්කොම සල්ලිනේ. අතිශය විදියට මහජන මුදල් හොරා කෑවා. ඒක නිකන් නෙමෙයි ලෝකෙන් ණය අරගෙන. ඒක කියන්නේ ලෝකෙන් ණය අරගෙන පාරවල් හැදුවා, කොන්ක්‍රීට් දැම්මා. අද ගිහිලා දකින්න විශාල මැනිලා නුවර දකින්න ලොකු බිල්ඩින් බැලුවොත්, ලොකු පාරවල් දැක්කොත්, ලොකු හයිවේස් දැක්කොත් ඒ ඔක්කොම මාකෝස් හදපුවා. හරි? අන්තිම මොකද උනේ? රට කඩා වැටුණා. රට කඩා වැටුනහම මිනිස්සු පාරට බැස්සා. මිනිස්සු පාරට බැස්සාම ඒකට කේන්ති ගිහිල්ලා මෙයා මාෂල් ලෝ දැම්මා. ඒ කියන්නේ යුද නීතිය ප්‍රකාශයටපත් කළා. යුද නීතිය ප්‍රකාශයටපත් කළ බලනවා මිනිස්සු අහන්නේ නැහැ යුද නීතිය. මිනිස්සු වෙඩි කකා මිනිස්සු පාරේ. ඒ සාමාන්‍යයෙන් හැටි. කියන්නේ බඩගින්න පුපුරනකොට ගේ ඇතුලේ මිනිස්සු පාරට බහිනවා. ඒක නවත්තන්න බෑ. ඒක ආජන්ටිනාවේ වුණා, යුක්‍රේනයේ වුණා, ඉන්දියාවේ වුණා, ෆිලිපීනයේ වුණා, ඉන්දුනීසියාවේ වුණා. ඉන්දියාවේ මේ මෑතකදී 90 ගණන් වල. මෝදිගේ පාලනයත් මම හිතන්නේ මේ ඊයේ පෙරේදා. ඒක සුළු ඒක ලොකු දෙයක්. ඊට ලොකු දෙයක් වුණා මන්මෝහන් සිංහ අගමැති වුණාම. මම අර ෆිලිපීනයේ කතාව කියලා මම ඒක කියන්න. මේ එතකොට ඩුට මේ මාකෝස් උන්නේ දැන් ඉතින් මාෂල් ලෝ දා මිනිසුන්ට වෙඩි දෙනවා, මිනිස්සු පාරේ ඉන්නවා, රට කඩා වැටලා මිනිසුන්ට කන්න නැහැ. හැබැයි දැන් මිනිස්සු කියන්නේ මාකෝස්ට ගෙදර යන්න කියලා. මාකෝස් පවුලම ගෙදර යන්න. මාකෝස් යන්නේ නැහැ. ඔය කොච්චර කවුරු කිව්වත් යන්නේ නැති අය ඉන්නවනේ. එක්කෙනෙක් කිව්වම යන්න වෙනවා. එදත් මාකෝස්ට යා කිව්වා කතා කරලා. දැන් ඔයාට ඔක් කරගෙන යන්න බෑ යන්න. කවුද කිව්වේ? රොනල්ඩ් රේගන්. ඇමරිකානු ජනාධිපතිවරයා. ටෙලිෆෝන් කරලා කිව්වා දැන් ඔයාට ඉන්න බෑ උතන. දැන් ඔයා යන්න කාලේ හරි. ඔයාට මං දෙන්නම් එක්සයිල් දෙන්නම්. ඔයා එන්න අපේ රටට. පවුල පිටින් එන්න. මං එයාක්‍රාෆ්ට් එකකුත් එවන්නම්. ඔය රට තව තවත් ගිනි තියන්න එපා. මේ සාමාන්‍ය රාජනායකයන්ට ඔය පණිවිඩය ආවහම බෑ කියන්න බෑ. බෑ කිව්වොත් අරගොල්ලෝ දන්නවා යවන හැටි. ඒක අපි රටවල් කීපයකම දැක්කා. යන්නේ ඉතින් වලපල්ලට තමයි යන්නේ බෑ කිව්වොත්. ඔබතුමාගෙන් අදහස් කරන්නේ මොකක්ද? නෑ මම කතාව කියන්නේ කතාව කියනකම් ඉන්නකෝ. මම මේ කියන්නේ කතන්දරයක්. මේ ඉතිහාසයේ වෙච්ච දේ. මම මේ ෆැක්ට්ස් කියන්නේ. අදපු කතාවකුත් නෙමෙයි. මාකෝස් පවුලම මම හිතන්නේ 90 දෙනෙක්ද කොහෙද? එයාක්‍රාෆ්ට් එක ඇමරිකාවෙන් ආපු එයාක්‍රාෆ්ට් එක හොනොලුලු වලටද කොහෙද හොනොලුලු වලට ගියා. ගියාම රට ඔන්න ආපහු කෝරියා අකිනෝ ජනාධිපතිනිය පත් වෙලා පත් වෙලා රට හිමින් IMF එකට ගිහිල්ලා ගියා. මාකෝස් පවුල ඇමරිකාවට ගියා. ගිහිල්ලා අවුරුදු 5කින් මේගොල්ලෝ ගිරගත වුණේ නෑනේ. මේගොල්ලොන්ට දේශපාලන රැකවරණ ලැබුණේ ඇමරිකාව. ඒගොල්ලෝ ඇමරිකානු පුරවැසියෝද කියලා මම දන්නේ නැහැ. මට මතක නැහැ. ඒක ඒ ප්‍රශ්න මම අහන්න මට ඒක අවබෝධයක් නැහැ. නමුත් කොහොම හරි අවුරුදු 5කින් පස්සේ මාකෝස් නෝන ආපහු ෆිලිපීනයට ආවා. ඇවිල්ලා උපජනාධිපතිකමට ඡන්දෙත් ඉල්ලුවා. ඒ විතරක් නෙමෙයි. එයාගේ පුතා මාකෝස්ගේ පුතා ඊට අවුරුදු 10කට විතර පස්සේ ආපහු ෆිලිපීනට ඇවිල්ලා සෙනෙට කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ලබන සුමානේ මැයි 9 වෙනිදායින් පස්සේ ඔහු තමයි නැවත ජනාධිපති ෆිලිපීනයේ. ඒ පවුල මාකෝස් පවුල මේ වෙනකොට ෆිලිපීනට ගෙවන්න තියෙන මොනවද ඒකට කියන්නේ එස්ටේට් ටැක්ස්. ඒ කියන්නේ මේ වතු උන්ට හිමි වතු වල බද්ද පමණක් ඩොලර් බිලියන 4ක්. ඩොලර් බිලියන 4ක් අදටත් ගෙවන්න තියෙනවා. ඒ තරමට හොරා කෑවා.
කොච්චර හොරා කෑවත් 86 අවුරුදු 36කට කලින් මිනිසු එළවපු මාකෝස්ගේ පුතා ලබන සුමානින්දන් මම ඒක කැට තියලා කියන ඔහු දිනනවා. ඔහු ඒ තරම් ජනප්‍රියයි. කොහොමද ජනප්‍රිය වුනේ? පහුගිය අවුරුදු 4-5 ඇතුළත YouTube සහ TikTok එක පාවිච්චි කළා ඔහුව විශාල ප්‍රතිරූපයක් මෙහුවා. අද වෙනකොට මිනිස්සු විශ්වාස කරනවා ෆිලිපීනයේ තිබිච්ච හොඳම රාජපාලනය මාකෝස්ගේ පාලනයයි කියලා. තන්නිකරම ඩිස්ඉන්ෆර්මේෂන් කැම්පේන් එකක් ගෙනිච්චා. මාකෝස් ජූනියර් බම්බන් මාකෝස්ව ගේනිස ඉහට. අද උඩ අවුරුදු 60 ගානක වයස. ඔහු ලබන සුමානෙන් ප්‍රතිවර්ණයෙන් දිනනවා. දැන් කවුද පොඩි වෙලා තැල්ලා ඉන්නේ? ඇමරිකානු ඩොලර් බිලියන 4ක විතරක් බදු ගෙවන්න තියෙනවා. ඒතර ආදායම ගැන හිතන්නකෝ. කොච්චර සල්ලියක් තියෙනවද කියලා. මේගොල්ලෝ හොරකම් කරලා හම්බ කරපු සියලුම සල්ලි ෆිලිපීනයේ තිබ්බේ නැහැ. ෆිලිපීනෙන් පිට රටවල තමයි ආයෝජනය කරලා තිබ්බේ. මිනිස්සු හිතුවා මාකෝස් යුගය ඉවරයි කියලා. එහෙනම් කිරිබත් හදන්නේ නැහැ. නමුත් මේ මිනිස්සු රතිඤ්ඤා පත්තු කළා. නමුත් අවුරුදු 36කට පස්සේ ලබන සුමානිද රට ආපහු මාකෝස් කෙනෙක් බාර ගන්නවා. ඔහු හැබැයි තාම මාධ්‍යයට එන්නේ නැහැ. තාම ටෙලිවිෂන් ඉන්ටර්විව් එකක් දීලා නැහැ. ඩිබේට්ස් වලට එන්නේ නැහැ. බොහොම රහසිගතව නෙවෙයි. නමුත් ඔහු බොහොම අර පබ්ලික් අපියරන්ස් වලින් එළී ඉඳගෙන ඩිස්ඉන්ෆර්මේෂන් කැම්පේන් එකක්, දොස්තරතුරු කැම්පේන් එකක් YouTube එකයි සමාජ මාධ්‍ය හරහා කරලා අද ඔහු ප්‍රොෆයිල් එකක් හදාගෙන තියෙනවා. ඒ ප්‍රොෆයිල් එකෙන් ඔහු ලබන සුමානේ ජනාධිපති පිටුවේ වාඩි වෙනවා. හොඳයි. මේ නොකිය මං කතන්දරයක් කිව්වා. කතන්දරය ඇතුලේ මේ ගන්න දේවල් තියෙනවා. දේවල් ගොඩක් තියෙනවා ලොකු කාරණාවක්. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලිවම. ඒක නිසා මේ ලොකු කාරණාවන් ගොඩක් තියෙනවා. ඉතින් අපි තව දේවල් පිළිබඳ කතා බහ කිරීමක් කරමු. අපි කෙටි විරාමයක් ගමු. විරාමයෙන් අනතුරුව අපි නැවත සම්බන්ධ වෙමු. අපි රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහත්මයාත් එක්කයි අපි කතා බහ කරමින් සිටියේ මේ කම්කරු දිනේදී කම්කරු දිනයත් සම්බන්ධ කරගෙන පවතින තත්ත්වයන් පිළිබඳව අපි කතා බහ කරමින් සිටියේ. දැන් මේ කලන්සූරිය මහත්මයා දැන් මේ වෙලාවේ රට ගොඩනගන්න නම් රට ගොඩ නැගීමට නම් කම්කරුවන් විදිහට එයාගේ දායකත්වය කොහොම වෙන්න ඕනද? අපිට ඇත්තටම මේ කම්කරුවා ඉලක්ක කරගෙන මේක කතා කරන එක වැරදි. මොකද හැම කෙනාගේම දායකත්වයක් එන්න වෙනවා. ඔබත් මමත් ඇතුළුව. හැබැයි අපිට මේක කියන්න අමාරුයි. තිත්ත බෙහෙතක්. අමාරු කතාවක්. නමුත් යථාර්ථයට මුහුණ දෙන්න එපා. අපි අර මුලින් කිව්වා වගේ කම්කරුවාට තමයි මුලින්ම පාර වදින්නේ මේක. මේකේ මුල්ම පහර වදින්නේ කම්කරුවාට. කම්කරුවා කියලා මම අදහස් කරන්නේ එදා වේතනය කියන්නේ දෛනික පඩියෙන් ජීවත් වෙන පිරිසක් ඉන්නවනේ මේ රටේ. එක දෙවෙනි එක තමයි අනියම් අර දෛනික පැටුප අනියම් මට්ටමේ නමුත් සමහර කර්මාන්ත ශාලාවල අනියම් විදියට සේවකයෝ ඉන්නවා ස්ථිර සේවයෙන් නැතුව. ඒතකොට ඉවත් කරන ලයිස්තුවේ මුලින් වෙන්නේ ඔවුන්ව. අපේ සමහර ආයතනවලත් ඉන්නවනේ අනියම් සේවකයන් විදියට අරගෙන කොන්ත්‍රාත් පදනමින් අරගත්තා ඉන්නවා. කියන්නේ ස්ථිර සේවයේ නොවන අය. ඒ අයට ලේබර් කෝඩ්ස් යන්නත් අමාරුයි. තමුන්ගේ රස්සාව නැති වුණොත් කොච්චර කියලා යන්නද? කොවිඩ් කාලෙත් මේක වුණා යම් ප්‍රමාණයකට. හැබැයි ආපහු ඒක රිකවර් වුණා සුළු වශයෙන්. හැබැයි මේක කඩා වැටෙනකොට ඒක වගේ දෙගුණයක් තුන්ගුණයක් වෙයි. නමුත් ඒ තත්ත්වය මං හිතන්නේ හුඟක් කල් තියෙයි කියලා. දැන් යුක්‍රේනය වගේ රටක් කඩා වැටෙනවා 2014 13 මම හිතන්නේ අර ක්‍රීමියාව ආක්‍රමණය කළාම රුසියාව. එතන ගිය මේ යුද්ධෙත් එක්ක රුසියා යුක්‍රේනය කඩා වැටෙනවා. යුක්‍රේනය කඩා වැටෙනාම යුක්‍රේනය ගොඩ ගන්න
විශාල දායකත්වයක් දෙනවා එහි ගොවි ජනතාව. ගොවියෝ. යුක්‍රේනයේ එවක හිටපු ජනාධිපතිතුමා බොහොම තීක්ෂණ බුද්ධියක් තිබිච්ච කෙනෙක්. එතුමා මේ තීරණය කරනවා මේ ලොකු කෘෂිකාර්මික විප්ලවයක් ඇති කරන්න රටේ. කරලා විශේෂයෙන් භෝග වගාව. දැන් අපි ඒක කරන්නත් බෑනේ. ඒකත් නෑවනේ. පොහොර ප්‍රශ්නයක් ඇති කරගෙන. ඒ කියන්නේ ඒකයි මම අර කිව්වේ ගොනා ගහින් ගැටච්ච මිනිහට ගොනා යනවා වගේ ප්‍රශ්නයක් උනේ කියලා. දැන් අපිට මේ ප්‍රශ්නේ නොතිබුණා නම් අද වෙනකොට යම් ප්‍රමාණයකට ගොවිතැන යම් ප්‍රමාණයකට ස්ථාවර තිබ්බනම් අපිට තිබුණා මිනිසුන්ට බඩගින්න නොතිය තියන්නේ. කියන්නේ ගමක ලංකාවගේ රටකට ආර්ථික සම්බාධක දාන්නත් බෑ කියන්නේ ඒකයි. ඔය ලංකාව, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් වලට ඉන්දියාව වුණත් ආර්ථික සම්බාධක දාලා දන්නන්න අමාරුයි. මොකද මිනිස්සු කනවා කොහොම හරි. එකම ප්‍රශ්න වෙන්නේ බෙහෙත්. හාල් ටික තියෙනවා, පොල් ගෙඩිය තියෙනවා, කොස් ගෙඩිය තියෙනවා, දෙල් ගෙඩිය තියෙනවා. මිනිස්සු බඩගින්න මැරෙන්නේ නැහැ. පලා ටික වැවෙනවා. හැබැයි දැන් ඒකටත් යම් ප්‍රමාණයක ප්‍රශ්නයක් හාල් වල ප්‍රශ්නේ. ඒ කියන්නේ ගොවිතැන අඩාල වුණා. හෝ අඩාල කළා. එතකොට මේ ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙලා දැන් අපිට දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපිට අලුතෙන් හිතන්න වෙනවා. මේක මම අර නිතර කියනා වගේ මේවා අර extraordinary situations. ඒ කියන්නේ සාමාන්‍ය අවස්ථා නෙමෙයි මේවා අසාමාන්‍ය අවස්ථා. එතකොට ගන්න තීරණත් අසාමාන්‍යයි. වෙන බලපෑමත් අසාමාන්‍යයි. මිනිසු දුක් විඳීමත් අසාමාන්‍යයි. ඒ හින්දා මේ සාම්ප්‍රදායික විදියට හිතලා මේකෙන් එළියට එන්න අපිට ක්‍රමවේද නැහැ. සාම්ප්‍රදායික තීරණය තවත් යන එක බලපලට යන එකයි වෙන්නේ. ඒ හින්දා මේ හැම ක්ෂේත්‍රයකම විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ මම සතුටු වෙනවා ඇත්තටම මේ මාධ්‍ය ආයතන විශේෂයෙන් මේ විකාශන ආයතන ඔබේ ආයතනයත් සමාජිකත්වයේ දරන විකාශකයින්ගේ සංසදයේ වගේ ආයතන දැන් යම් එකඟතාවන් වලට එනවා අපි කොහොමද අපේ දායකත්වය දෙන්නේ මේ රට ගොඩ ගන්න කියලා. දැම්ම සූදානම් වෙනුනේ අපිට. අපි තාම අපිට දැන් පෙට්‍රල් පෝලින් තිබ්බට ගෑස් පෝලින් තිබ්බට බෙහෙත් අඩු තිබුණට අපි තාම අර වැටෙන වලේ මැද ඉන්නේ. හරි. අපි තාම අර ඉංග්‍රීසියෙන් කියන්නේ yet to hit the bottom. තාම අපිට පතුලේ ඔළුව වදින්න වැදුනේ නෑ තාම. එතකොට බොරු කියන්නේ නැතුව මිනිස්සුන්ට ඇත්ත කියලා නෑ මිනිස්සු කලබල වෙයි මේවා කියන්න එපා මේවා ඒක කියන ක්‍රම තියෙනවා. මිනිස්සුන්ව සූදානම් කරන්න වෙනවා. ඔබ වලකට වැටෙන්න යන්නේ. ඒ වලේ වැටෙන එක නවත්තන්න බෑ කිව්වම අඩු ගානේ හෙමින් අඩිය තියලා යයි. ඒ නිසා යම් ප්‍රමාණයකට මාධ්‍යත් කාර්යභාරයක් තියෙනවා මිනිස්සුන්ව ජනතාව මේකට සූදානම් කරන්න. සයිකොලොජිකලි කියන්නේ මානසිකව. ඒතර මිනිස්සු දන්නවා මෙතෙන් එනවා කියලා. නැත්තම් මිනිස්සුන්ට ෂොක් එකක් ඇවිල්ලා මේක ලොකු මේ රට අරගල තත්වයකට කියන්නේ අරගල කළාට කමන්නේ. නමුත් මේ කලබල වයලන්ට් උනොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම දැක්කා ඊයේ පෙරේද මේ අර ගෝල්ෆේස් පිටියේ තියෙන මේ මණ්ඩාරනායක මහත්මයාගේ පිල්ලුවට කළුපටියක් ගෙට ගහලා S2 බඳිනවා. දැන් ඇත්තට මේ මණ්ඩාරනායක මහත්මයාගේ විතරක් S2 වහලා හරියන්නේ නැහැ. මං හිතන විදිහට මම දන්නේ ඒක විතරක් කළා හරියන්නේ නැහැ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපේ රටේ තිබුණානේ හරි ලස්සන පාටයක් තිබ්බා. සිය රට දේ සිරිසපදේ කියලා. දැන් සිය රට දේ සිරිසපදේ කියන දේ ඕක හරියට ක්‍රියාත්මක වුණේ නැහැනේ. මේ පිළිබඳව ඔබගේ අදහස් මොකක්ද? අය ඕක කරන්න තිබුණානේ. ඇයි අපි හැම පාරම ඇයි හැම කෙනෙකුටම ඕක කරගන්න බැරි වුණේ? අඩු ගානේ කම්කරුවන් ඔය කියන කාර්යයන් ඔය විදිහටම එදා ඉඳන් ඔය යාවත් කාලින කරගෙන ආවනම් ඕක ගැටලුවක් නැති වෙන්න තිබුණානේ. ඇයි අපි හැම දෙයකටම මේ පිටරට ගියේ කරන ප්‍රශ්නේ කියන්නේ රටින් දේවල් මෙහෙට ගෙනාපු එකමද ප්‍රශ්නේ. දේශීය නිෂ්පාදන ආර්ථිකයක් අපේ රටේ ගොඩනගාගෙන නැහැ. ඒකයි මේ ගොඩක් දේවල් ප්‍රශ්න වෙලා තියෙන අපි. ඒ ගැන කතා කරොත් එහෙම මේ ප්‍රශ්නේ ඉන්දියාවට ආවහම ඉන්දියාව හිතන්නකෝ. ඉන්දියාවත් සිය රට දේ සිරිසපදේ ලොකුවටම කරන රටක් නේ. 3 wheel හදනවා, කාර් හදනවා, රොකට් හදනවා, න්‍යෂ්ටික අවි හදනවා. 89 විතර කාලේ ඉන්දියාවට ආවහම ඉන්දියාව 89 වෙනකන් හිටියේ සිය රට දේ සිරිසපදේ කී තමයි. නමුත් ඉන්දියාවේ සංචිත අඩු වුණා ඩොලර් බිලියන 6කට. ඩොලර් බිලියන 6ක් කියන්නේ ඉන්දියාවට දවස් සුමාන දෙකයි. අපිට නම් ඩොලර් බිලියන 6ක් මාස 6ක් ඇද ගන්න පුළුවන්. රට පොඩි ජනතාව පොඩි නිසා. ඉන්දියාව වගේ ඉන්න රටකට ලොකු ජනගහනයක් ඉන්න විශාල රටකට ඩොලර් බිලියන 6ක් කියන්නේ සුමාන දෙකයි.
එතකොට ඉන්දියාව මොකද ගත පියවර? ඉන්දියාව එතෙක් හිටියේ දැඩි ඔය 108 සිරිසැපදේ පොලිසි එක. නමුත් ඉන්දියාවට සිද්ධ වුණා 92 දී ඕක අඩු එක නැති කරා. නැති කරලා හරියා දොරවල් හරියා. අපිට මේක කරන්න බෑ කිව්වා. විවෘත ආර්ථිකයට හරියා දොර. හැබැයි ඒගොල්ලෝ ඇරියේ යම් යම් රෙස්ට්‍රික්ෂන්ස් ඇතුව. ඒගොල්ලෝ අදත් 108 සිරිසැපදේ තමයි. හැබැයි ඒකෙත් සීමාවල් තියෙනවා. ඉන්දියාව ගැන කතා කරමුකෝ. ඉන්දියාව ඔය ප්‍රශ්නේ ආපු වෙලාවේ මේකට හිටියේ නරසිම්හ රාව් කියන අගමැතිතුමා. අගමැතිතුමා හෙව්වා මේක හෙව්වා තමුන්ගේ පක්ෂය ඇතුළෙන්ම හෙව්වා මේක හරියට හැන්ඩල් කරගන්න පුළුවන් මොළ හත කාටද තියෙන්නේ කියලා. ඇත්තටම එහෙම මොළ හතක් තිබ්බා අපේ වගේම. එතුමා තෝරගත්ත ආචාර්ය මන්මෝහන් සිං. ඇත්තටම එතුමා ලෝක පූජිත ආර්ථික විද්‍යාඥයෙක්, ආර්ථික විශේෂඥයෙක් මන්මෝහන් සිං කියන්නේ. එතුමා පළ සැලැස්මක් හැදුවා මුදල් ඇමතිවරයා විදියට. හදලා රට 94 වෙනකොට මම ඉන්දියාවට ගියා නවදිල්ලියට මගේ ජනමාධ්‍ය අධ්‍යාපනය කරන්න 94. ඒ යනකොට ඉන්දියාව රිකව වේගන එනවා වෙලා. එදා ඒගොල්ලෝ කතා කළේ බොහොම ප්‍රෞඩත්වයෙන් අපි කොහොමද මන්මෝහන් සිංගේ නායකත්වය යටතේ මේ රට ගොඩගත්තේ කියලා. අන්තිමට මන්මෝහන් සිං රටේ අගමැතිවරයා වුණා. වෙලා ඉන්දියාව ගෙනාව ආපහු අර ලෝක බලවතුන් 5 දෙනා අතරට ගෙනාව ඉන්දියාව. ඒ තමයි මන්මෝහන් සිංගේ මොළ හත. අපි එහෙම කළා ඉතින් මේ දැන් ඉතින් ගොඩ එන්න දෙන්න තු ඉන්නවා. ඉන්දියාව තමයි ඔකට හොඳම උදාහරණය. ඉන්දියාවටත් බැරි වුණා නම් සිරිලකදේ සිරිසැපදේකක ඉන්න අපි කොහොමද කරන්නේ? යම් ප්‍රමාණයකට පුළුවන්. මම බෑ කියන්නේ 100%ක්ම. මොකද මුළු ලෝකෙම ග්ලෝබලයිසේෂන් කියන ගෝලීයකරණ ආර්ථිකයකින් බූවල්ලෙක් වගේ වහගත්තාම අපිට විතරක් ඉදිකට්ටක් හදලා පුළුවන්ද? අපිට කියන්නේ ඉදිකට්ටවත් අපිට හදාගන්න බෑ කියලානේ. අපි ඉදිකට්ටු කීයක් හදන්නද? එතකොට එක ඉදිකට්ටක නිෂ්පාදනය පිරිවැය කීයද? ඉදිකට්ටක් අපි කීයද විකුණන්නේ? ඊට වඩා ලාභ නැද්ද චීනෙන් ඉදිකටු ටික හෑන්ඩ් බෑග් එක අරගෙන ඇවිල්ලා එහෙමනේ වෙන්නේ මොකක් කියලා. එතකොට කීයද වෙන්නේ? මිනිසුන්ගේ ගෙන්නේ පර්චේසින් පවර් ගැන අපි කතා කරන්නේ මිනිසුන් මිලදී ගැනීම හැකියාවනේ. කියන අතරම අපිට ඔක කියන්න ලේසි. නමුත් කොච්චරක ප්‍රායෝගිකද? 78 විවෘත ආර්ථිකය මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම සුදුසු නැහැ කියන්නේ. නෑ මම ඒකනේ කිව්වේ හැමදේටම කරන්න බෑ කියලානේ. සමහර ඒවාට කරන්න පුළුවන්. කරන්න බැරි දේවල් නෑ. කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි හැමදේම හිතන්න එපා. දැන් බලන්න ඉන්ධන ටික නැතුව. ඒකට අපිට කීයද හැකිද 108 බෑ ඒක කියන්න බෑනේ අපිට. ගෑස් ටිකට ඔක් කීයද හැකිද? අපි කරන්න පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවල් තියෙනවා. බෙහෙත්. දැන් බෙහෙත් නිෂ්පාදනයේ අපි කොච්චර පටන් ගත්තා. අපි 100%ක් ඔබට ඔබේ මවට අවශ්‍ය බෙහෙත් ටික ලංකාවේ හදන්න පුළුවන්. හදලා අපි කීයටද දෙන්නේ? ඊට වඩා ලාභ නැද්ද බංග්ලාදේශ වලින් ඉන්දියාව වලින් අපිට ගේන්නේ? ඒතර ඔබට රුපියල් 50ට ගන්න තියෙන පෙත්ත රුපියල් 5ට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔගේ cost effective එකනේ බලන්න ඕනේ නේ? ස්ලෝගන් එකක් විදිහට ලස්සනයි. යම් කෙනෙක් කියනවා නම් 78 විවෘත ආර්ථිකය තමයි මේ ඔක්කොටම හේතුව කියලා. ඉතින් අද ලෝකෙ කොහෙද විවෘත ආර්ථිකය නැත්තේ? උතුරු කොරියාවේ විතරයි නැත්තේ. වියට්නාමෙත් තියෙනවා, චීනෙත් තියෙනවා. ඒක ජයරජාවර්ධන ඊට කලින් හිතුවා. එයා දැක්කා. දැකලා එයා හැදුවා ඒක. අපි කොච්චර හැදුවද විවෘත ආර්ථිකයට මානසික මුහුණුවරක් ගේන්න හැදුවා. ඒක ස්ලෝගන් ආවනේ. නමුත් අද ඉන්දියාවත් ඉන්නේ එතන. ඉන්දියාවත් ග්ලෝබල් ඉකොනොමි එක කොම්පීට් කරනවා. නමුත් අද කම්කරු පාන්තිකයන් මහර්ගගේ ඔක්කොම නෑ. දැන් කම්කරුවන් නේද? කම්කරු අයිතීන් කම්කරුවන් හරියට ගොඩනගාගෙන තිබුණා නම් ඔය අපි සදාහන් කර ගොවියා හරියට ශක්තිමත් කරගෙන තිබුණා නම් එදා ඉඳන් මේ වෙනකන් ඕකට හරි ෆවුන්ඩේෂන් එකක් දාගෙන උඩට ඇවිල්ලා තිබුණා නම් මේ ප්‍රශ්නේ අපිට යම් තාක් දුරට निराකරණය කරගන්න තිබුණා. 100ක් නෙමෙයි 110ක් එකඟයි. 100 නෙමෙයි 110ක් එකඟයි. මොකද අපි කෘෂි ආර්ථිකයක් බව පිළිගන්නවා. අපි වැවෙනවා අපේ රටේ වවනවා අපි. නමුත් අපි ඒකට හරි ක්‍රමවේද අපි ළඟ තිබුණද? අපි ඒවට ගොවියා ශක්තිමත් කළා. කම්කරුවෙක් විතර ගොවි කම්කරුවා ශක්තිමත් කළා. ඒකට අවශ්‍ය සපෝට් සිස්ටම් එකේ කොච්චර කම්කරුවෝ ඉන්නවද? ඒවට අපි හැදුවද සිස්ටම්ස්? නමුත් අපේ රටේ අපි වැඩිපුරම දැක්කේ කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් ඒ අය කරන
අරගලේ පමණ. අරගලේ පමණ. ඔව් අරගලේ වැඩ වර්ජන තමන්ගේ අයිතිය ඉල්ලීම උදෙසා කරන වැඩ වර්ජන ටික දැක්කේ. අපි ගොඩක් වෙලාවට අපේ සමාජය අපිට දැක්පු දේ විතරයි. ඒතකොට ඒ අයගේ වගකීම හරියට ඉටු කරලා තියෙනවාද? එහෙම අපි එතනටත් ගියොත් එහෙම තමන්ගේ වගකීම තමන් හඳුනාගත්තා. මෙහිමත් අහන්නම්කෝ කම්කරුවන්ට යම් බලයක් තියනවද? රටේ දේවල් වෙනස් කරන්න ඕන් හිතන අපිට බලයක් නැහැ. අපිට නායකයෙක් නෑ අපිව මෙහෙවන්න කවුරුත් නෑ කියලා. හැබැයි කම්කරුවා දන්නවනම් කම්කරුවාට කරන්න පුළුවන් දේවල් මට තියෙන බලය මෙච්චරයි කියලා. මං හිතන්නේ කම්කරුවා එක අවබෝධ කරගෙන ඉන්නවා. කම්කරුවට එහෙම බලයකුත් තියෙනවා. කම්කරුවා කියලා වැඩ කරන ලේබර් ෆෝස් එක ලංකාවේ රටේ ලේබර් ෆෝස් එක ගත්තොත් ඒක මහ විශාල බලයක්. ඒක කොහොමද නැති වෙන්නේ? දැන් අපි ඔතන පොඩි චෙක් ඇන්ඩ් බැලන්සස් කරන්න වෙනවා අපිට. දැන් අපි හිතමු ආයෝජකයෝ ගෙන්න ගන්න. ලොකු ආයෝජකයෝ ගෙන්න ගන්න. අපි කැම්පේන් කරනකොට මුලින්ම ලොකු ආයෝජකයෝ බලන්නේ ලංකාවේ ලේබර් ලෝස් දිහා. කම්කරු නීති කොච්චර දරුණුද කියලා. කියන්නේ කම්කරු අයිතිය ලොකුවටම දීලා තියෙනවා නම් ආයෝජකයා දෙපාරක් හිතනවා. ඒක නෙවෙයි බංග්ලාදේශ වලට එහෙම ඔච්චර ලොකුවට යන්නේ. වියට්නාම් කම්කරු නීති හරි ලිහිල්. ඒවට කම්කරු නීති විදිහට ගේන්න වෙන්නේ ethical forces. ඒ කියන්නේ දැන් අපි හිතමු යුරෝපය වගේ රටවල් වල කියනවා මේවට ethical labor ගන්න. හරියට මේගොල්ලෝ ගෙවන්න. ගත්තේ නැත්නම් අපි බඩු ගන්න නැහැ කියලා. කියන්නේ බලෙන් පටවන්න වෙනවා. නමුත් ලංකාව වගේ රටවල් වල labor laws හරි powerful. හරිම අපි trade අපි නීතියෙන් අපි trade unions වලට අපි ඉඩ දීලා තියෙනවා. සමහර මාධ්‍ය ආයතන ළඟ ඒවා වෙන්න දෙන්නේ නැහැ. නමුත් වෘත්තීය සමිති, වෘත්තීය සංගම් පිහිටවීම ලංකාව පිළිඅරගෙන දෙනවා. නීතියෙන් ඒකට සහතික දීලා තියෙනවා. එතකොට මං හිතන්නේ අපි කලාපේ බොහෝ රටවල් දිහා බලනකොට ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවෙත් කම්කරු පන්තිය බොහොම ශක්තිමත් පන්තියක් කියන්නේ. නමුත් අපි කලාපීය වශයෙන් බලනකොට අපේ රට කම්කරුවා ඉතින් සෑහෙන රැකලා දෙනවා. ඒකේ දෙකක් නෑ. ඒක හොඳ ශක්තිමත් වෘත්තීය සමිති නායකයෝ ඉන්නවා. හොඳ වෘත්තීය සමිති තියෙනවා. හොඳ නීති තියෙනවා. ඒවත් තියාගෙන අපිට පුළුවන් වෙලා තියෙනවා පුළුවන් වුණා ආයෝජකයෝ ගෙන්න ගන්න. 87 88 90 කාලේ ඇඟලුම් කම්හල් 200ට ආයෝජකයෝ ආවේ මේ නීති තියෙද්දි. අපි කර්මාන්තපුර හැදුවේ මේ නීති තියෙද්දි ආයෝජකයෝ ආවේ. අද ඔබ හිතන්නකෝ අන්තර්ජාතික බ්‍රෑන්ඩ්ස් කොච්චර ලංකාවේ හදනවද? සල්ලි තච්චු ගහනවා කියන්නේ වෙන රටවල් මේ උගන්ඩාවටත් යවුවේ අපි. මේ ලොකු ආයෝජන මේවා ලොකු ආයෝජන. මේ කම්කරු නීති තියෙද්දි අපි කළේ. මොකද අපේ සාක්ෂරතාවය හුඟක් වැඩි නිසා රටේ ලංකාවේ අපිට පුළුවන් මේක ලස්සනට බැලන්ස් කරගන්න. අපිට මොකක් හෝ කරුමයකට හරි දේශපාලන නායකත්වයක් ලැබුණේ නැහැ. මේ රට අර ලී ක්වාන් යූලා හොයාගන්න මහතිර මොහොමඩ්ලා හොයාගන්න අපි කොච්චර ලේබල් ගැහුවත් අපිට තාම හම්බුන්නේ නැහැ මයි. මේ රටේ එතනට උස්සලා තියන්නේ. දැන් මම ගිය සතියේත් ලංකාවෙන් පිට හිටියේ. මුණ ගැහුණාම අහන්නේ අනේ ලංකාවට මොකද උනේ? හරි කනගාටුයි. කොහොමද ඔහොම උනේ? ඇයි මේ කියලා අහන තව ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. මේක හරි උගත් වෙන රටක්. පැහැදිලිවම. ඒ මිනිස්සු අපෙන් අහනවා. මෙච්චර සාක්ෂරතාවයක් තිබිලා ලංකාව වගේ උගත් වෙන රටක් කඩා වැටුණා නම් අපි වගේ රටක් ගැන මොකද කතා කියලා අපෙන් අහනවා. ඉතින් අපිනේ දන්නේ උගත්තුන්ගේ තරම. උගත්තු ඉන්නවා. නමුත් මොළ හතවල් වෙන තැන්වල ඉන්නේ. ඉතින් ඒ උගත්තුන්ගෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඉන්දියාව වගේ හෝ ආජන්ටිනාව වගේ හෝ රටවල් කඩා වැටෙනකොට කඩා වැටෙන බව පෙනුනහම ඉක්මනටම කෙනෙක් දාලා මේක ෆික්ස් කරන්න පුළුවන් කෙනෙක් ගේනවා. අපි ගෙනාවේ ICU එකේ 50 දින ලෙඩෙක් ඔන්න මෙන්න එලා හිටම අපි ටීම් එක දැම්මේ. හොඳයි ආචාර්ය රංග කලන්සූරි මහත්මයා අපි සම්බන්ධ කරගත්තේ රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරල් තුමන් අපි සම්බන්ධ කරගෙන කම්කරු දවසේදී අපි අද දවසේ මේ කතා බහ අපි ආරම්භයේ ඉඳන් මේ වෙනකන් වැදගත් වෙන කරුණු කිහිපයක් පිළිබඳව අපි කතා බහ කරා මේ රටේ යන දිශානතියත් එක්ක සම්බන්ධ කරගෙන අද වගේ දවසක ගොඩක් ස්තුතියි ඔබතුමා කාර්යබහුල වෙලාවක සමාජ දැනුවත් කිරීම උදෙසා මේ පැමිණීම ඇත්තටම සතුටට කරන ගොඩක් ස්තුතියි. අයිබෝන්. හරි ඉතින් අපි තවත් බොහෝ දේවල් එක්ක මේ සුන්දර ඉරිදාව ගෙන එන්නට ඔබට සූදානම් වෙලා ඉන්නවා. ඉන් අනතුරු අපි විශේෂාංගයේ වගේම කම්කරු දිනය පිළිබඳව තවත් සවිස්තරාත්මක කතා බහ කරන්න අපි සූදානම් ඉන්නවා. හැබැයි මේ කිටි විරාමයෙන් අනතුරුව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.